right. Right. එදා අපි සාකච්ඡා කරපු අවසානයේ සාකච්ඡා කරේ සරල අවලම්බයේ සිද්ධාන්ත කොටස ඊළඟට ඒකේ ප්‍රායෝගික පරීක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රායෝගික පරීක්ෂණය තමයි සරල අවලම්බයක් භාවිතයෙන් සරල අවලම්බයක් භාවිතයෙන් සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය අගය සෙවීම කියන්නේ ගුරුත්වජ ත්වරණය අගය සෙවීම දීර්ඝ වයන්ය ගුරුත්වජ ත්වරණය අගය සෙවීම right ඔයාලා පොතේ මාතෘකාව දාගන්න සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය අගය සෙවීම කියලා ඒකල ප්‍රායෝගික පරීක්ෂණ පොතක් ළඟපාදක තියෙනවා නම් අරගෙනම පටන් ගමු සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම right මේකට මේ ප්‍රැක්ටිකල් එකේ මේ පොඩි වීඩියෝ එකක් තියෙනවා ඒක ඉස්සල්ලාම බලලා ඉමු ඒකත් එක්ක සාකච්ඡා කිරීම පටන් ගන්න වීඩියෝ එකක් තියෙන එකත් එක්ක සාකච්ඡා කිරීම පටන් ගන්නවා වීඩියෝ එක බලලා ඉමු වීඩියෝ එක බලලා ඒකත් එක්ක අපි සාකච්ඡා කිරීමක් කර පටන් ගමු. right මේක බලන්න මේ ඉංග්‍රීසි භාෂාවෙන් තිබ්බට ගැටලුවක් නෑ. ඔයාලට මේ ඉස්සල්ලාම අපිට ප්‍රැක්ටිකල් එක කරන විදියයි ඒ කාරණා ටිකනේ දැනගන්න ඕන. A simple pendulum. A simple pendulum consists of a metallic ball called bob, hung by a perfectly inextensible and weightless string. When a bob is at rest position in a straight line, it is in its mean position. When the simple pendulum. A simple pendulum consists of a metallic ball called bob, hung by a perfectly inextensible and weightless string. When a bob is at rest position in a straight line, it is in its mean position. When the bob is displaced from its mean position and then released, it makes to and fro movement about its mean position. If the pendulum moves from one extreme position to the other and back to the first, it is said to have performed one oscillation. Time period. The time period of a simple pendulum is defined as the time required by the pendulum to complete one oscillation. Frequency. The frequency of the simple pendulum is defined as the number of oscillations performed per unit time. The length of a simple pendulum is the length from the point of suspension from the center of the ball. Let us perform an experiment to observe that the time period varies with the length of the pendulum. Number 1. Suspend the bob by a perfectly inextensible and weightless string. Number 2. Measure the length of the string from point of suspension and the center of the bob. Number 3. Gently pull the bob pendulum from one extreme end in such a way that it moves
from one extreme position to the other and back to the first. Number 4, take a stopwatch and record the time a pendulum takes to complete 10 oscillations. Number 5, time period of simple pendulum will be time taken to complete 10 oscillations divided by number of oscillations. Number 6, repeat the process with different length of pendulum. Number 7, plot the graph with time on x-axis and length on y-axis. You will get a curve graph. Number 9, from this graph, we infer that time period varies with the length of the pendulum. right. ඒ පරීක්ෂණය කරන විදිය තමයි අධිපතියේ ප්‍රස්ථාරය පිළිබඳ සැලකිල්ලක් දක්වන්න එපා. අපි ප්‍රස්ථාරය ගන්නින්නේ අපි කියනවා කාලා වර්තේ වර්ගයත් එක්ක measurement එක නැත්තම් length එක අපි කියනවා දීග. එතකොට සරල අවලම්බයක දෝලන කාලයේ නිර්ණය කිරීමේ ප්‍රැක්ටිකල් එකේ අවශ්‍ය වෙන්නේ සරල අවලම්බයක්. ඊට අමතරව විරාම ගණිකාවක්. ඊළඟට මේ අපි පොඩි නිවේශන කූරක් කියලා අපි ගන්නවා. සාමාන්‍යයෙන් මේ සරල අවලම්බයේ මේ වගේ අපි යනකොට සරල අවලම්බය නිර්මාණය කරලා තියෙන්නේ ස්කන්ධයේ නොපිනිය හැකි මූල කැලලකින් සහ මේ වගේ ලෝහ ගෝලයක් ගත්තොත් හොඳයි. මොකද හේතුව මේකේ චාලක ශක්තිය වැඩි. චාලක ශක්තිය වැඩි නිසා මෙයාගේ මේ කාලා වර්ධේ ගණනය කිරීමට ලේසි නෙමෙයි. දැන් මෙතන මෙයාගේ සරල අවලම්බයේ දිග L කියලා අපි ගත්තොත් මෙයා මේ අර පරීක්ෂණයේ කිව්වා වගේ මෙයාගේ මේ කාලා වර්ධේ නිර්ණය කිරීම ඉතා වැදගත්. අපි දැන් මේ වගේ තැනක ඉඳලා මෙතන අපි තියාගත්තා කියමුකෝ නිවේශන කූර. right. ඒක නිවේශන කූර මේව තියාගත්තොත් දැන් මෙයාගේ මේ කාලා වර්ධයක් කියන්නේ මොකක්ද කියලා ඉතින් පැහැදිලිව කියනවා. කාලා වර්ධයක් කියන්නේ මෙයාගේ මේ නිදාස් බිඳුවේ ඉඳලා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට නැවත එන්න. කාලා වර්ධය කියලා කියන්නේ මේ A සිට B දක්වා ගිහිල්ලා නැවත C දක්වා ගිහිල්ලා නැවත A බිඳුවට එන්න ඕන. එතකොට මෙයා මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එන එක තමයි දෝලනයක් කියලා කියන්නේ. එක් දෝලනයක් කියලා කියන්නේ දෝලනයක් කියලා කියන්නේ මෙයාගේ මේ A කියන බීජම ඉඳලා මේකට ගිහිල්ලා නැවත මේකට ගිහිල්ලා මෙතෙන්ට එන්න ඕන. ඒතර එකක් කියලා අපි ගණනය කරන්නේ එතනින් පස්සේ. right. එතකොට මේ මාතෘකාව ලියලා රූප සටහන නිර්මාණය කරලා මට දාන්න බලන්න. right. ඉස්සලා ලියන්න සරල අවලම්බයේ භාගයෙන් ගුරුත්වාකර්ෂණයේ දිවිසෙවීම. ඊළඟට මේ සරල අවලම්බයේ අතරම මේකේ මේක ඇවිල්ලා මූල කැබැල්ල. මූල කැබැල්ල. ඊළඟට මෙහා ලෝහ කැබැල්ලට ලෝහ ගෝලය කියලා නම් ගන්න. ගෝලය උනාට ඉතාලම ස්කන්ධේ ලොකු ගෝලයක් අපිට පාවිච්චි කරන්න බෑ. මොකද මේ මූල කැබැල්ලත් එක්ක මෙයාගේ දෝලනයක් ඉතා කුඩා දෝලනයක් තමයි සිද්ධ වෙන්නේ. මෙයා ඉතා කුඩා දෝලනයක් ගන්න කාලය තමයි ගන්නේ කරන්නේ. right. මේක සටහන් කරගෙන ඉවරලා අපි කියමු පැහැදිලිව සටහන් කරගෙන ඉවරලා ප්‍රැක්ටිකල් එක ලියාගෙන මෙයා පොඩක් පෑනක් පැන්සලක් කරගන්න. මොකද ප්‍රැක්ටිකල් එක කරනවා වගේ තමයි මේ කරපු විදිය පැහැදිලි කරා වීඩියෝ එකකින් ඊට පස්සේ දැන් පස්සේ ආයෙ නැවත ආයෙ වෙන්නන්නම් ඕන. right. මේක සටහන් කරගෙන ඉවරලා මට කියන්න.
සරල අවලම්බයක් භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය නිර්ණය කිරීම කියන එක තමයි දාලා තියෙන්නේ. එතකොට එයාගේ කාලාවර්තය ගණනය කරන එක ඉතාම වැදගත්. මෙයාගේ A සිට B දක්වා කියලා B සිට C දක්වා කියලා නැවත A දක්වා එන එක තමයි එක් දෝලනයක් කියලා නැත්නම් කාලාවර්තය මැනීමේදී අපි ගණනය කරන්නේ සටහන් කරගෙන ඉවරලා පොඩ්ඩක් කියන්න. එක්ලෝ දෝලනයක් ලබා ගන්න කොහොමද කියලා සටහන් කරගන්න. මෙතන මේ පතේ ඉතාම වැදගත්. ඉතා කුඩා මේට ගිහිල්ලා මේ පතේ ඉතාම වැදගත්. හරිද? right. ප්‍රැක්ටිකල් එක සටහන් කරගන්න බලමු ඊළඟට. ලියාගමු පාරින් උපකරණ කියලා ලියන්න සරල අවලම්බයක් අවශ්‍ය වෙනවා. උපකරණ කියලා වහනේ ලියන්න. උපකරණ කියලා ලියන්න සරල අවලම්බයක් ඊළඟට විරාම ගටිකාවක් නිවේශන කූරක් නැත්නම් අපි මෙතන සම්බන්ධ කරනවා පොඩි ආධාරකයක් වගේ අපි පොරොප්පයක් වගේ ගහලා ඒකට මේ පොඩි ඇල්පෙනිස් කුඩක් වගේ එකක් තියනවා නම් හොඳයි. ඊට අමතරව නැත්නම් අපිට මේ ඇල්පෙනිස් එකක් ගාලා ගන්න පුළුවන් මෙයාගේ මේ අන්වේෂණ කූර වශයෙන්. right. අන්වේෂණ කූරක් සරල අවලම්බය ඕන, විරාම ගටිකාව ඕන, අන්වේෂණ කූර ඕන. ඔය ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඊට අමතරව ආධාරකයක් අවශ්‍ය වෙනවා. right. මේකේ ක්‍රමය ලියාගෙන යමු. කොහොමද කරන්න කියලා පොඩි දෙයක් තියෙන මේ ඔයාලගේ ප්‍රැක්ටිකල් බුක් එකේ තියෙනවා. ඒකට තමන්ලා ලියාගෙන ඉන්නේ හොඳයි. right. පහලින් ලියන්න සරල අවලම්බේ තන්තු පොරොප්පය තුලින් යවා පොරොප්පයක් ගන්න ඕනේ. පොරොප්පයක් ගන්න මේක විදලා ගන්න එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. නේ ගෝලයක් ඇත්තටම සකස් කර ගන්න ආකාරය. පොරොප්පය තුලින් යවා අචල ආධාරකයකින් නෙල්ලා සරල අවලම්බේ තන්තු පොරොප්පයක් තුලින් යවා අචල ආධාරකයකින් නෙල්ලා අවලම්බේ දිග L මෙයා ගන්න ඕන අවලම්බේ දිග ගණනය කිරීමේදී මෙයාගේ මේ කේන්ද්‍රය දක්වා දිග මෙයා මෙතන කලම්බ කරලා තියෙන තැනේ ඉඳලා මෙයාගේ කේන්ද්‍රය ගෝලයේ කේන්ද්‍රය දක්වා ගන්න ඕන. අවලම්බේ දිග L බට්ටාගේ කේන්ද්‍රය දක්වා කියලා වරාන් ඇතුළේ ලියන්න. මැන සටහන් කර ගත යුතුයි. right. මේ දිගමනේ විදිය කිව්ව ඉස්සලා ඊළඟට මේ නිවේශන කුරුර රඳවන එකක් කියන්න දෙවෙනි පියවර වශයෙන් අවලම්බේ කොට ආසන්නේ එහි පහළට පිහිටන පරිදි කොටේ පහළට පිහිටන පරිදි නිවේශන කූර සිරස්ව රැඳවිය යුතුයි.
සිරස්ව වැඳවිය නිවේශන කූර සිරස්ව වැඳවිය යුත්තේ. මෙහා මෙන්න නිවේශන කූර මෙහා සිරස්ව රඳවලාදී සිරස්ව වැඳවිය නිවේශන කූර සිරස්ව වැඳවිය. දැන් ඊළඟට අපි කරන්නේ දැන් මේ ලියන්නවා මෙයාගේ මේ දෝලනයක් ගන්න උත්සාහ කරනවා. දැන් මෙයා දෝලනයක් ගන්න උත්සාහ කරන්නේ ඇත්තටම මෙයා පොඩි කෝණයක් කියලා කියන්නේ ඉතා කුඩා කෝණ වලට විතරයි මම අර කිව්වා වගේ t සමානයි 2pi l බෙදීමකි. t සමානයි 2pi l බෙදීමකි සමීකරණය යොදන්න පුළුවන්. මෙයා 2pi l බෙදීමකි වෙන යනට දාන්න බෑ. මෙයා කුඩා දෝලන සඳහා පමණයි යොදන්න පුළුවන්. මෙයා කුඩා දෝලනයක් දෙද්දි මෙයාගේ අංශක පහක විතර ආසන්න වශයෙන් අංශක පහක විතර දුරක් මේක අරගෙන මෙයා මෙහෙට ඇදලිවට අතාරිනවා. අතාරියාට පස්සේ තමයි ටිකක් ගිහිල්ලා පස්සේ තමයි මේ ස්ටොප් වොච් එක මේ තද කරලා ඉවරලා මෙයාගේ දෝලනය ගන්න බලන්න. රයිට්. එතකොට ඊළඟ පියවර වශයෙන් ලියන්න අවලම්බයේ සිරස සමග මෙන්න සිරස අවලම්බයේ සිරස සමග කුඩා කෝණයකින් වරාන් ඇතුලේ අංශක 5ක් විතර ගන්න ඊට වඩා ලොකුවට ගන්න එපා. කුඩා කෝණයකින් පීඩන පරිදි අවලම්බ වට්ටා ඇත පසෙකට ඇද කියන අවලම්බ වට්ටා පසෙකට ඇද මුදා හැරීමෙන් පසු එහි දෝලනය නිරීක්ෂණය කර. මෙයාගේ දෝලනය නිරීක්ෂණය කරන්න ඕනේ ඉස්සල්ලාම එකක් දෙකක් යනවා. මේ දෝලනය නිරීක්ෂණය කර විරාම කටිකාව ක්‍රියාත්මක කළ යුතුයි. ස්ටොප් වොච් එක ඊට පස්සේ ක්‍රියාත්මක කරනවා. විරාම කටිකාව ක්‍රියාත්මක කළ යුතුයි. මෙහි එල්හි දිග මෙයාගේ දිග 40 සෙන්ටිමීටර් වගේ ඉස්සලාම අපි මෙයාගේ මීටර වල භාවිතා කරලා මෙයා 40 සෙන්ටිමීටර් වලට වගේ හදාගෙන ඊට පස්සේ තමයි මෙයාගේ දිග සෙන්ටිමීටර් 10 වැඩි කරලා වගේ ගන්න. මෙයාගේ දිග සෙන්ටිමීටර් 10 පොඩ වැඩි කරලා ගන්න. එතකොට ඊළඟට ලියා ගන්න එල්හි දිග 40 සෙන්ටිමීටර් පමණ අගයකින් පටන්ගෙන එල්හි දිග කියන්නේ එල් කියන්නේ දිග තමයි එල්ගේ සංකේතය පාවිච්චි කරේ 40 සෙන්ටිමීටර් පමණ අගයකින් පටන්ගෙන සෙන්ටිමීටර් 10 බැගින් වැඩි කරමින් දෝලන 25කට ගත වන කාලය. ඒ ඉතාම වැදගත්. අපි දෝලන 25ක් වගේ ගත්තොත් එහෙම යාගේ නිවැරදිතාවය නැත්නම් අපි කියනවා දෝෂයේ ප්‍රතිශතය 100ට එකට වඩා වැඩි වෙන්න බෑ. දෝෂයේ ප්‍රතිශතය 100ට එකට වඩා වැඩි වෙන්න බෑ. ඉතින් ඒක නිසා මේ ප්‍රැක්ටිකල් එක කරද්දී හොඳට මතක තියාගන්න දෝලන 25කට වඩා ගන්න ඕන. අඩුම දෝලන 25. අපි දෝලන 25ක් ගත්තොත් එතන ඒ ප්‍රතිශත දෝෂයෙන් ඉනක යන්න පුළුවන්. ඒක ලියන්න එතකොට 10 ගමන් වැඩි කරමින් දෝලන 25කට ගතවන කාලය සටහන් කරගත යුතුයි. දෝලන 25කට ගතවන කාලය සටහන් කරගත යුතුයි.
එහි පාඨාංග 6ක් පමණගෙන එහි පාඨාංග 6ක් පමණගෙන එහි පාඨාංග 6ක් පමණගෙන වගුවක සටහන් කරගත යුතු පාඨාංග 6ක් විතර කියලා වගුවක සටහන් කිරීමක් කරනවා. right වගුව සටහන් කරලා ඒකේ අදාළ අගයන් ටිකට අදාළව අපි ප්‍රැක්ටිකල් එකේ ප්‍රස්තාවය නිර්මාණය කරන්න බලමු. එතකොට මෙයාගේ බට්ටාගේ දිග L සෙන්ටිමීටර වලින් ගත්තා. ඊළඟට දෝලන 25කට කාලය. දෝලන 25කට කාලය ගන්න හේතුවක් ඇතුව. පපල වලින් ගම් දෝලන 25කට කාලය. හේතුවක් ඇතුව ගන්නේ මෙයාගේ දෝෂයේ ප්‍රතිශතය අපි දන්නවා මේ මිනුම් කියන පාඩමේදී අපි කතා කරා යම්කිසි පාඨාංගයක දෝෂය 100ට එකට වඩා වැඩි නම් එය නිවැරදි දෝෂයක් නෙවෙයි. නිවැරදි පාඨාංගයක් නෙවෙයි. 100ට එකකට වඩා වැඩි නම් ඒක නිවැරදි පාඨාංගයක් නෙවෙයි. මෙයාගේ දෝලන 25කට කාලය ගන්නවා. ඊළඟට මෙයාගේ කාලය සහ එයාගේ කාලය වර්ගය ගන්නකොට සමීකරණය වලලා ගන්නේ. ඒකට හේතුවක් තියෙනවා. මෙයාගේ මේ වගේ සටහන් කරගත්තාම ඇති. මේකේ පාඨාංග ටික ලකුණු කරගන්න. ඊළඟට අපි දන්නවා සිද්ධාන්තය වශයෙන් සරල අවලම්බයක දෝලන කාලාවර්තයේ t නම් t සමානයි 2යි π l බෙදීමයි t සමානයි කුඩා දෝලන සඳහා කාලාවර්තය. මේක ඉතාම වැදගත්. කුඩා දෝලන සඳහා කාලාවර්තය කුඩා දෝලන සඳහා කාලාවර්තයේ t නම් t සමානයි 2යි π වර්ගමූල l බෙදීමයි t සමානයි 2යි π වර්ගමූල l බෙදීමයි. මෙයාගේ ප්‍රස්තාවය අඳින්න අපි සකසනවා. මේක වර්ග කරලා ගත්තොත් l බෙදීමයි t වර්ගය සමානයි 4යි π මෙයා 4යි π වෙනවනේ. 4යි π වර්ගය මෙන්න 4 නම් ගියොත් 4යි π වර්ගයේදී වැඩි කිරීම right. ඊළඟට මෙයාගේ ප්‍රස්තාවය නිර්මාණය කරන්න y විචල්්‍ය මේක y කියන්නේ t ගේ වර්ගය. මෙයාගේ අනුගමනය π වර්ග 4යි π වර්ගයේදී d ගේ d තමයි අනුගමනය වලින් ගන්නවා දිවාගන්න පුළුවන් x right. මේ ටික සටහන් කරගෙන ඉවරලා මට කියන්න බලන්න. right. ඔය ටික සටහන් කරලා සිද්ධාන්තයම සටහන් කරලා මේක දෝලන 25කට කාලය ඉතාම වැදගත්. ඔය ටික සටහන් කරගෙන යන්න. ඔයාලගේ දීලා තියෙන මේ ප්‍රැක්ටිකල් බුක් වල ඕනෑම ප්‍රැක්ටිකල් බුක් එකක තියෙන සරල ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. ලොකු ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. හරි. ඒක නිසා මේ අපේ විද්‍යාගාරවල කරපු මේ මොනවා ප්‍රැක්ටිකල් එකක් සිංහල ප්‍රැක්ටිකල් එකක් හොයාගන්න බැලුනේ ඒ වගේ ඉඳලා තමයි මේක ලොකු ප්‍රැක්ටිකල් එකක් නෙවෙයි. මේක ලියලෙවලා පොඩි සටහන් කිරීමක් දාන්න. දෝලන කාලාවර්තයේ තියෙන t සමානයි 2යි වර්ගමූල l8g right. right. ඊට පස්සේ අපි මෙයාගේ l ඉදිරියේ t වර්ගයේ ඉදිරියේ ප්‍රස්ථාරගත කිරීමක් කරමු. t වර්ගයට l ඉදිරියේ t වර්ගයට ප්‍රස්ථාරගත කිරීමක් කරමු. l ඉදිරියව නැත්නම් ඉදිරියේ t
T වර්ගය ප්‍රස්ථාරගත කිරීමක් නැත්නම් ප්‍රස්ථාරගත කිරීම. එල්ටේරියෝ T වර්ගයේ ප්‍රස්ථාරගත කිරීමක් කරනවා. මෙයාගේ ප්‍රස්ථාරය අපි නිර්මාණය කරන්න බැලුවොත් T වර්ගය ගන්න අර වින්ඩෝස් එකේ වගේ නෙමෙයි. මෙයාගේ T වර්ගය තමයි ප්‍රස්ථාරයට ගන්නෙ. එතකොට මෙයාගේ y විචල්ය ඇවිල්ලා අපර වර්ගයේ කියන එක. ඊළඟට මෙයාගේ x විචල්ය L සෙන්ටිමීටර. මෙයාගේ මූල ලක්ෂයෙන්ම පටන් ගන්නවා කියලා ගන්නද අපි √ක් උඩින් පටන් ගන්නවා මේ මූල ලක්ෂ්‍ය වාන්තර රේඛාව තමයි. right. මූල ලක්ෂ්‍ය වායන සරල රේඛාව තමයි ඉන්නේ. එතකොට මෙයාගේ අනුක්‍රමණය y කණ්ඩායම් වල වෙනද බෙදීම x කණ්ඩායම් වල නැත්නම් tan θ වගේ මෙයාගේ අනුක්‍රමණය m සමානයි 4යි π වර්ග t කියලා ගන්න පුළුවන්. අනුක්‍රමණය ගන්න පුළුවන් m සමානයි 4යි π වර්ග t. එතකොට g කියලා කියන්නේ 4යි π වර්ගය බෙදීම අනුක්‍රමණය. 4යි π වර්ගයේ බෙදීම අනුක්‍රමණය. 4යි π වර්ගයේ බෙදීම අනුක්‍රමණය. right. මේ ටික සටහන් කරගන්න මේකලා g ගණනය කිරීම ලියා. right. මගින් g ගණනය කළ හැක කියලා ලියන්න. මේ මගින් g ගණනය කළ හැක කියලා ලියන්න. මේ මගින් g ගණනය කළ හැක කියලා ඉතාම සරල ප්‍රැක්ටිකල් එකක් ලොකු දේවල් නෙමෙයි. ඉතාම සරල ප්‍රැක්ටිකල් එකක්. ඔය ගෲප් එකට ෂෙයා කරලා තියෙන වීඩියෝ එක නැවත බලන්න. ඒකත් එක්ක ප්‍රැක්ටිකල් එක තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඒකේ ප්‍රස්ථාරය පිළිබඳ සැලකිලිමත් වෙන්න එපා. ඒකේ ප්‍රස්ථාරයන් ඉන්නේ තීත් එක L එතන වර්ග ප්‍රස්ථාරයක් ඉන්නේ. ඒක සැලකිලිමත් වෙන්න එපා. හරිද මේක සටහන් කරගෙන ඉවරද? හරිද වැඩ? හරිද? මේ අනුක්‍රමණය කියන කොට විතර අදගත්ත ඉතින් අනුක්‍රමණය ගන්න ප්‍රස්ථාරය n සමාන 4යි y වර්ගය. ඒතර g කියන්නේ හරියට සටහන් කරගන්න. නිවැරදිව සටහන් කරගන්න. right. ඊළඟට මේ ප්‍රැක්ටිකල් එකේ ඔයාලගේ මේ තියෙනවා සමානක් වෙලාවකට මේ එක ප්‍රශ්න අහනවනේ. පොඩි ගැටළු අහන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ වගේ වැදගත් කරුණු කියලා පාරේ ලියාගන්න. මේ ප්‍රැක්ටිකල් එකේ වැදගත් කරුණු මොනවද කියලා පාරේ ලියාගන්න. නිකන් අපි දැන් මේ ප්‍රැක්ටිකල් එකක් ඇත්තටම ව්‍යුහගත රචනාවක ආවොත් එහෙම හැමෝම කියන කාරණේ තමයි අර ඉස්කෝලේ ප්‍රැක්ටිකල් එක කරා හෝ නොකරා ක්ලාස් එකේ කියලා දුන්නා. හැබැයි අහලා තියෙන්නේ වෙන මොනවා හරි ප්‍රශ්න වගේක් කියලා. ඉතින් ඒවට උත්තර දෙන්න දුක්ක් හිතලා උත්තර දෙන්න පුළුවන්. ඒ වගේ සටහන් කරගෙන ලියාගන්න වටිනවා. වැදගත් කරුණු කියලා පාරෙන් ලියන්න. පළවෙනි එක අංක 1 වැදගත් කරුණු පළවෙනි එක ලියාගන්න. මිනුමේ ප්‍රතිශත දෝෂය මිනුමේ ප්‍රතිශත දෝෂය මිනුමේ ප්‍රතිශත දෝෂය මිනුමේ ප්‍රතිශත දෝෂය 100ට 1ක් පමණ වන පරිදි 100ට 1ක් පමණ වන පරිදි දෝලන සංඛ්‍යාව තෝරාගත යුතුය. දෝලන සංඛ්‍යාව 100ට 1ක් පමණ වන පරිදි දෝලන සංඛ්‍යාව තෝරාගත යුතුය. 100ට 1ක් පමණ වන පරිදි දෝලන සංඛ්‍යාව තෝරාගත යුතුය කියලා ලියන්න. ඒ කියන්නේ මෙයාගේ දෝලන 25කට කාලය වගේ ගන්න එකයි එකට හේතුව. right. ඊළඟට මේ සමීකරණය t සමානයි 2යි π වර්ගමූල l බෙදීම g
t සමානයි 2 ලියන්න දෙවෙනි කාරණය t සමානයි 2යි වර්ගමූල l බෙදීමයි යෙදිය හැක්කේ කුඩා දෝලන සඳහා පමණි. දෝලන කෝණය නැත්නම් කුඩා දෝලන සඳහා පමණි. දෝලන කෝණය කුඩා වුණොත් විතරයි මේක උඩට පුළුවන්. කුඩා දෝලන සඳහා පමණි. කුඩා දෝලන සඳහා පමණි. දෝලන වට්ටා ලෝහයකින් සාදා ඇතනම් ඊළඟ කාරණය දෝලන වට්ටා අරගෙන ඉන්න දෝලන වට්ටා ලෝහයකින් සාදා ඇතනම් වැඩි චාලක ශක්තියක් හිමි වේ. දෝලන වට්ටා ලෝහයකින් සාදා ඇතනම් වැඩි චාලක ශක්තියක් හිමි වේ. එවිට වැඩි කාලයක් පුරා දෝලන ලබා ගත හැකියි. කියන්නේ ගොඩක් දෝලන ගන්න පුළුවන් වැඩි චාලක ශක්තියක් ගන්න පොඩි බර වැඩි වුණ ගමන් ඔයාලට තේරෙනවා මෙයාගේ චාලක ශක්තිය වැඩි කියලා. ඒතර බට්ටා ලෝහයකින් සාදා ඇත්නම් වැඩි චාලක ශක්තියක් තිබෙන්නේ කියලා ලියන්න. ඒක හේතුව ඇවිල්ලා දෝලන විශාල සංඛ්‍යාවක් ලබා ගන්න හැකියි. අප්‍රත්‍යස්ත තන්තුවක් ගන්න ඕනේ ඊළඟ එක ඇදෙන්නේ නැති අප්‍රත්‍යස්ත තන්තුවක් ගන්න ඕනේ. අප්‍රත්‍යස්ත තන්තුවක් විය යුතුයි කියන්න. නූල් කැලේ අප්‍රත්‍යස්තයි අප්‍රත්‍යස්ත තන්තුවක් විය යුතුයි. ප්‍රත්‍යස්ත තන්තුවක් ගත්තොත් එහෙම තරලම් වර්ගයේ ජගදී ගැටුවා තියෙනවා. එහෙනම් යම්මා භාගයත් එක ගැටුවා දාගන්න වෙනවා කියන ප්‍රශ්නය. ඉතින් ඒක නිසා අප්‍රත්‍යස්ත තන්තුවක් විය යුතුයි කියන එක ඉතාම වැදගත් ඊළඟ කාරණා. ඊළඟට නිවේශන පූර්වයෙන් පාරලක්ෂයේ කියන්නුනේ වගේ ප්‍රශ්නක් ආලා තියෙනවා. අංශක භාගකට වඩා වැඩි දෝලන වලින් නිදහස් කරන්නේ නැහැ. ඒකත් ඉතාම වැදගත්. අංශක භාගකට වඩා වැඩි දෝලනයක් ගන්න බෑ. අංශක භාගකට වඩා වැඩි කෝණයකින් මෙයා දෝලනය කරන්න බෑ. ඒකකොට අර ඉස්සෙල්ලා කියපු කාරණේ තමයි 2.5යට එල්ලට දී දෙන්න බෑ. උදා ගන්න බෑ. ඒ වගේම තමයි මෙයාගේ මේ කෝණය නැත්නම් උදාහරණ අවස්ථාවේ මෙයාගේ මේ සිරස සමග ආනතිය මත මෙයාගේ මේ දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ L හෝ G අණුව. හරිද? L හරි G හරි අණුව තමයි මෙයාගේ දෝලන කාලාවර්තය වෙනස් වෙන්නේ. මෙයා නිදහස් කරන අවස්ථාවේ මෙයාගේ සිරසට ආනතිය අණුව ඒක වෙනස් වෙන්නේ නැහැ. හරි? right. ඊළඟට මේකේ තව ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. ඒ ප්‍රැක්ටිකල් එකත් අපි මේ සාකච්ඡා කරලා මේවලා අනිත් ඒවා සාකච්ඡා කරන්න බලමු. මොකද මේ ඒක නැත්තම් ආයේ ගැටලුවක් වෙන නිසා ඉදිරියේදී ඊළඟට ලියාගන්න මාතෘකාව මේ ලියන්න මේක හරි නේද? මේක සටහන් කරගත්තද මේක? ගැටලුවක් නැද්ද? right. ඒක කියන්න ඉස්සෙල්ලා මේක හරිද දැන්? කියපු කරුණු සියල්ල සටහන් කරගත්තද? right. ඊළඟට මේකේ මේ ඊළඟ ප්‍රැක්ටිකල් එක අපි ගමු. ඊළඟ ප්‍රැක්ටිකල් එකේ තියෙන්නේ මේ ස්ප්‍රින්ග් එකක් නැත්නම් අපි කියනවා මේ හෙලික්සිය දුන්නක් සර්පිල දුන්නක් භාවිතා කරලා ඉවරලා මෙයාගේ ස්කන්ධය සහ කාලාවර්තයේ විචලනය වන ආකාරය කතා කරන්න යනවා. හෙලික්සිය දුන්නක් භාවිතා කරලා එයාගේ කාලාවර්තය නිර්ණය කරන්න යන්නේ. ලියාගන්න ඉතල මාතෘකාව ලියාගන්න. හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර
හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර ඇති වස්තුවක ස්කන්ධය මත දෝරණ කාලාවර්තය ස්කන්ධය මත දෝලන කාලාවර්තය රඳා පවතින බව සත්‍යාපනය කරන්නේ මෙයාගේ දෝලන කාලාවර්තයගේ ස්කන්ධයත් එක්ක වෙනස් වෙනවා කියන එක. නැත්නම් ස්කන්ධය සහ දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාවයේ සත්‍යාපනය කිරීමක් කාර්යය. Yeah. හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර වස්තු ස්කන්ධය වල දෝලන කාලාවර්තය රඳා පවතින බව සත්‍යාපනය කිරීම. right මේකත් මේ විදේශීය මාකාරී විශ්වවිද්‍යාලයක මාකාරී කරපු වීඩියෝ එකක් තියෙනවා. මේක ලියාගෙන ඉවරද කියලා මට කියන්න. ඉස්සල්ලා ලියාගෙන ඉවර කියන්නේ. ඔය ඉවරද කියන්නේ. හෙලික්සිය දුන්නකින් අවලම්බනය කර මේක හෙලික්සිය දුන්නකින් අවලම්බනය කරලා තියෙන එකක් ගැන මම කතා කරන්න යන්නේ. right හෙලික්සිය දුන්නකින් අවලම්බනය කරලා අනිත් අයත් ගැටලුවක් නැද්ද සියල්ල හරියද කොහොම හරියද අනිත් අයත් මේක ඔක්කොම තියාගන්නද හරියද ගැටලුවක්